ආයුෂ බොහෝ වේවා. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. The challenge තවත් දිගහැරුමක් අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න සූදානමින් ඉන්නේ. මාතෘකාවන් එකින් එක වෙනස් කරමින් අපි කෙටි කාලයක් ඇතුළත දිග ගමනක් ආවා කියලා අපිට බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන්. හේතුව මේ රටේ හැම කොනකම ඕනෑතරම් ප්‍රශ්න තියෙනවා. අපිට මුණ ගැහුණාම අපේ වැඩිහිටි පාර්ශ්ව උදවිය මුණ ගැහුණාම කතා බහ කරන දේවල් තැන් තැන්වල එකතු වුණාම කතා කරන දේවල් අපි එක තැනකට එකතු කරගන්න ලොකු උත්සාහයක නිරත වුණා. අදත් අපි ඒ වගේ මේ දවස්වල බොහෝ දෙනා තලු මරමින් කතා කරන මාතෘකාවක් මෙතනට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේක අපිට සාමාන්‍ය දිනදා ජීවිතයේ මුණ ගැහෙන කතාන්තරයක් නෙමෙයි. නමුත් යටිපෙළ දිවෙන කතාන්තරයක්. අනේ කතාව හරියටම පැහැදිලිව තේරුම් කරගන්න සුදුසුම කෙනාව අපි අද ආරාධිත ආසනට කැඳවා ගත්තා. ඊටාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා මහාචාර්ය රොහාන් සමරජීව. අයිබෝන් ඔබතුමාට. ඊටාම ගෞරවයක් ඔබතුමාගේ පැමිණීම ජයමග TV The Challenge වැඩසටහනට අපට. මොකද මේ මාතෘකාව මම නම් කරනවා මාතෘකාව බැඳුණු දේශයන් බිඳෙන තැන් කියලා. මොකද එකම භූමියකට එකම මේ පෘථුවි තලයකට අයිතිවාසිකම් කියන අපි හැමෝම එකිනෙක දේශයන් වලට වෙන් වෙලා අවසානයේ දේශයන් වලට වෙන් වුණායින් පස්සේ අපිටම කියලා ප්‍රතිපත්ති හදාගෙන තියෙනවා. අපි කාගේ පැත්තද ගන්නෙ කාගේ පැත්තද නොගන්නෙ සමහර අවස්ථාවලදී අපි වෙනස් වෙන්නේ කොහොමද කියලා තීරණය කරගෙන තියෙනවා. මම ඉස්සෙල්ලාම මේ ඔක්කොම රැල් බුරුල් හැරගන්න ඕන නිසා ඔබතුමාගෙන් මෙහෙම අහන්නම්. ඇත්තටම දැන් ලෝකය පෙර තිබුණාseම බෙදිලාද තියෙන්නේ? දේශපාලනිකව අපිට එහෙම දකින්න තියනවාද? පෙර තිබුණා කියලා කිව්වහම බොහෝ දුරට මම ඒක නිර්වචනය කරගන්නේ දෙවෙනි ලෝක මහයුද්ධයෙන් පස්සේ සමය. ඒ කාලේ පැහැදිලිවම පිල් දෙකක් තිබුණා. ඒක තමයි ශීතල යුද්ධය කියලා කියන්නේ. රුසියාව කේන්ද්‍ර කරගත් භූගෝලමය ප්‍රදේශයක්. ඒකේ යම් ජනකායක් හිටියා. ඊළඟට අප්‍රිකාවේ ආසියාවේ යම් රටවල් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා හිටියා. ඊළඟට ඇමරිකාවත් එක්ක ශ්‍රේණි පෙළ ගැහුණු තවත් කට්ටියක් හිටියා. ඕක යම් කිසි සීතල යුද්ධයක් කියලා කියන්නේ ඒක වෙඩි තියාගත්තේ නැහැ. නමුත් යම් කිසි තත්වයකින් ඒගොල්ලෝ සමතුලිතතාවයක් පිහිටවගෙන හිටියා. ඒ සමතුලිතතාවයේ අයින් වල යම් ඝර්ෂණයන් තිබ්බා. ඇංගෝලාව ගත්තාම ඇංගෝලාවේ යම් ඇමරිකානු ඒජන්තවරුන් සහ රුසියාවේ ඒජන්තවරුන් කියලා කිව්ව කට්ටිය. නමුත් ඇත්තටම ඇංගෝලාවේ කට්ටිය ඒගොල්ලෝ කොහොමද මරා ගන්න හිටියේ. ඉතින් ඒගොල්ලන්ට දෙපැත්තෙන් ආයුධ ලැබුණා. එවැනි කරුණු තිබුණා. ඒක 989 ඒ කාලේ සෝවියට් දේශයේ කඩාවැටීමත් එක්ක අපිට කියත හැකි ඒ යුගය ඉවරයි කියලා. ඊට පස්සේ කෙටි කාලයක් තිබ්බා නිකන් යුනිපෝල් කියලා අපි කියනවා. ඒකද්‍රවීය රටක් ලෝකයක්. එක බලවතෙක් විතරයි ඉන්නේ කියලා. දැන් අපි ඉන්නේ ආපහු ද්‍රව දෙකක් තියෙන ලෝකයකට අපි බලාපොරොත්තු වෙනවා මේක සීතල යුද්ධයකින් අවසන් නොවේයි කියලා. අද පවා තිබ්බයකට හොඳ සුබ ආරංචි කීපයක් ඉන්දියාවයි චීනයේ අතර දේශ සීමාවේ යම් කිසි වෙනස්කම් ගණනාවකට දෙගොල්ලෝ එකඟ වෙලා තිබ්බා. අපි බලාපොරොත්තු වෙනවා එහෙම සීතල යුද්ධයකට නොවේයි කියලා. නමුත් යම් කිසි ඝර්ෂණයක් ආතතියක් ඔතන තියෙයි. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ස්වභාවයක් ටිකක් අර එකට ඉන්න කැමති වගේම බෙදිලා ඉන්නත් කැමති. එහෙම එකක් මිනිස් ස්වභාවය ඇතුළේ තියෙනවානේ. සමහරට ඒක වෙන්නත් පුළුවන් මේ කාරණාවන් ඔක්කොටම හේතුව. නමුත් අර ඔබතුමා අර කිව්වේ පාර්ශව දෙකක් ඒ වෙලාවේ පැහැදිලිව දකින්න තිබුණා කඳවුරු දෙකක්. අද ටිකක් මේක අපැහැදිලි නේද? අපිට චීනේ පේනවා එක තැනක, උතුරු කොරියාව පේනවා තව තැනක, එතකොට ඉන්දියාව, ඇමරිකාව පේනවා තව තැනක. මේවා නිකන් පිල් දෙකක් කියලා වෙන් කරගන්න බැරුව කඳවුරු හදාගෙන තියෙනවා වගේ පේනවා නේද? මොකද ඒක හේතුව චීනය අර විදිහට ඒ අයගේ පෙළ ගැසීම හරියට කරගෙන ඉවර නෑ. අනිත් පැත්තෙන් ඇමරිකාව ඉතින් යම් ප්‍රමාණයකට බහින කලාවේ මේ දවස්වල ඉන්නේ. ඒතර බහින කලාවේ ඉන්නකොටත් බහින කලාවේ ඉන්නකොට ඕක බොහොම සුමටව ඒක කරගන්න තිබ්බා. නමුත් අර ට්‍රම්ප් මහත්මයා ඇවිල්ලා එයා ටිකක් අර වළං කඩේ ගොනා වගේ නේ හැසිරෙන්නේ. ඒක නිසා ඒක ටිකක් සුමට බව නැති වෙලා ඒ තිබ්බ සන්දානයන් තිබ්බ බැඳීම් සෑහෙන දුර්වල වුණා. ඒ වුණත් අපිට අර කොඩ් කියන සංකල්පය විශේෂයෙන් අපේ ප්‍රදේශයට කොඩ් කියන සංකල්පය ගැන කතා නොකර බැරි වෙනවා. කොඩ් කියලා කියන්නේ ඒකේ හතරක්. ඒක ලතින් භාෂාවෙන් quadrilateral යනාදී වශයෙන් ඒ කොඩ් කියන එකෙන් හතරක් අදහස් වෙනවා.
ඒ හතරේ අදහස් වෙන්නේ ජපානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇමරිකාව. ඔය හතර. එතකොට ඒගොල්ලෝ අර ඉස්සර තිබ්බ වගේ තිබ්බනේ යුද ගිවිසුම් නේටෝ අරම ඒ මට්ටමට නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයක සහයෝගිතාවයක් ඉදිරිපත් වෙනවා කොඩ් එකේ. එතකොට කොඩ් එක ඔය ඔක්කොම හැලහැප්පීම් ඇතුලේ යම් ප්‍රමාණයකට දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක දිහා බලන්න වෙනවා කෙනෙක්ට. ඒක ඒ මොන දිශාවටද එයා යන්නේ කියලා. ඒ දිශානතිය තීරණය කිරීම බොහෝ වෙලාවට ඒ රටට අදාළ වෙන කාරණාවක්නේ. අපි හිතමු එහෙම දැන් ලංකාව කියන තැනට අපි දැන් යමු. ආශාර්තුමනි. ලංකාවේ මේ දවස්වල වැඩිහිම කතා බහට ලක් වෙන්නේ ලංකාවේ විපක්ෂය කියනවා ලංකාව දැන් එක තැනකට තල්ලු වෙමින් යනවා කියලා. ආණ්ඩු පක්ෂය කියනවා නෑ අපි කලින් හිටියා වගේම අපි අර වචනයක් තිබුණානේ අපිට නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉන්නවායි කියලා. අපි ඒකටත් උත්තරේ හොයාගමු. ඇත්තටම අපි දැන් නොබැඳි જાතියක් නැත්තම් අපි කාට හරි අපේ පක්ෂපාතීත්වය පෙන්වමින් සිටිනවා වගේ පේන්න තියෙනවා නේද සමහර වෙලාවට. නොබැඳි සංකල්පය මගේ නම් මතය ඒ දවස්වලත් එච්චර ශක්තිමත් සංකල්පයක් තිබුණේ නෑ. ඒකෙන් ඇත්ත වශයෙන්ම අපිට ආර්ථික දේශපාලනමය ප්‍රතිලාභ එච්චර ලැබුණෙත් නෑ. ඔය කියන තරම් මහ ලොකු දෙයක් නෙමෙයි ඕක. මොකද එතන ඉන්දියාවත් ඒ අවස්ථාවේදී හිටියා නමුත් දැන් අපිට එහෙම පේන්නේ නෑ. ඔව්. එහෙම වෙලත් දැන් ඔය නොබැඳි කතාව තියෙද්දි ඉන්දියාව ඇත්ත වශයෙන්ම ගිවිසුමක් තිබ්බ සෝවියට් දේශයත් එක්ක. ඒගොල්ලන්ගෙන් අවි ආයුධ ගත්තා. මම හිතන්නේ මේ අපි ගන්න තියෙන්නේ අපි ගමුකෝ හොඳම උදාහරණයක් දැන් සාමාන්‍යයෙන් මේ විශ්ව හදාරණායකගේ මතයක් තියෙනවා සිරිමා බණ්ඩාරනායක මැතිණිය. ලංකාවේ විදේශ සම්බන්ධතා තාමත්ම විශිෂ්ට ලෙස කල්පනාකරණය කරපු කෙනෙක් කියලා. මගේ මතය නම් ඇත්තටම ඊට වඩා ලොකු ජයග්‍රහණයක් වෙනවා මෑත කාලේ. ඒ කියන්නේ අර යුද්ධය අවසාන කාලේ ඉන්දියාවත් සමග සම්බන්ධතා කළමනාකරණය කරගත්ත හැටි. නමුත් අපි ගමුකෝ මැතිණියගේ කාලේ. මැතිණියගේ කාලේ අපි ගමු මේ උදාහරණය. බංගලාදේශයේ පාකිස්තානෙන් කැඩෙන්න යනවා. කිසින්ජර් මහත්මයා ඒ දවස්වල ඇමරිකාවේ රාජ්‍ය ලේකම්. එයා විතරක් මේ එයා ශාස්ත්‍රඥයෙක්, ඒ ගැන දැනුම තියෙන ප්‍රඥයෙක්. එයා ඒ යටතේ තීරණය කරනවා මේකට උදව් කරන්න නරකයි කියලා. ඉන්දියන් කාරින්ට අපි උන්ට හරස් වෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ට ඕන පාකිස්තානයේ ඒගොල්ලන්ගේ පිළේ තියාගන්න. පාකිස්තානයේ සෑහෙන දුරට ඒගොල්ලන්ගේ පැත්තේ තිබ්බේ. එතකොට අපි හැබැයි මෙතන මේ ඇත්ත වශයෙන්ම යන්නේ විමුක්ති අරගලයක්. මේ මිනිස්සු ඡන්දයක් දිනලා ඡන්දේ දිනු මොනසයි ඉරේ දාලා. ඒ මිනිස්සුගේ භාෂාවට සලකන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට වැඩි තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තිබ්බේ. ඉතින් එහෙව් තත්ත්වයක් තියෙද්දි ලංකාව තීරණය කරා මැතිණියගේ නායකත්වය යටතේ රටක් කඩන්න රටක ඒ සෙපරේටිසම් කියන එක. අර අපි ඒ වචනේ දැන් දන්නවනේ LTT එකත් මේක අපේ රටෙන් කැලලක් කඩලා ගන්න හදුවනේ. ඒකට අපි කවදාවත් අනුබල දෙන්න නරකයි කියලා රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියක් ඒගොල්ලන්ගේ තිබ්බා. ඒ යටතේ ඒගොල්ලෝ කිව්වා එතකොට අපි ඒකට විරුද්ධයි. ඒතර පාකිස්තානයෙන් ඇහුවා අපිට පුළුවන් ද මේ ඒරෝප්ලේන් ගෙනියන්න මෙහෙන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්දියාව හරහා යන්න බෑනේ බංග්ලාදේශයට. බටහිර පාකිස්තානේ. ඒගොල්ලෝ ඒ දවස්වල කිව්වේ නැගෙනහිර පාකිස්තානේ කියලා. ඉතින් රීෆියුවල් කරන්න නවත්තන්න පුළුවන්ද? දුන්නා. අපි ඔය තරම් ඉන්දියාවත් එක්ක සමීපව හිටිය අපි. ඒක දුන්නා. නමුත් ඒක කරලත් ඒක කළමනාකරණය කරගත්තා ඉතුමිය. කළමනාකරණය කරගත්තා. ඒ සම්බන්ධතාවයේ ඉන්දියාවත් එක්ක. ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම 971 අප්‍රේල් කරල්ලේ පළවෙනියෙන්ම ලංකාවට ආධාර ආයුධ සැපුවේ චීනය. නමුත් අපේ ගුවන්තොටුපළ ආරක්ෂා කරන්න හමුදාව එව්වේ. විශේෂ හමුදාවක් කණ්ඩයක් එවලා හමුදා ආරක්ෂා කරේ ඉන්දියාව. ඉතින් ඒකයි එයාගේ දක්ෂතාවය කියලා අපි කියන්නේ. එයා ඒව තුලණය කරගත්තා. එහෙම නැතුව මේ අපි කවුරුත් එක්කවත් වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි. සියල්ලන් එක්කම වැඩ කරන තුලණය කරගෙන. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඉතින් අපිට දැන් කරන්නත් වෙලා තියෙන්නේ. අපි ඒක කරනවද නැද්ද කියන ප්‍රශ්නේ විමසන එක සාධාරණයි. ඒක හොඳින් කරනවද නැද්ද කතා කරතේ. හරි වැදගත් වචනයක් ඒ තුලණය කියන වචනේ සහ කළමනාකරණය කියන වචනේ. මේ දෙක මේ අපි හිතනවානේ ගොඩක් වෙලාට මේ සම්පත් සම්බන්ධව විතරයි අපිට කරගන්න පුළුවන් කියලා. නමුත් මේ බලය හා සම්බන්ධව ගත්තමත් ලෝකයේ තුලණය පවත්වා ගන්න එහෙම නැත්නම් මේ සමපාත කරගන්න හැම රාජ්‍යයකටම කිසියම් හැකියාවක් තියෙනවා. නැත්නම් මං දන්නේ මම මේ ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමානේ මේ පිළිබඳව ප්‍රවීණ නැත්නම් අස්ථාවර වෙනවා කියලා කියනවා අපි.
දැන් ලංකාව කිසියම් අවස්ථාවක කිසියම් ආකාරයකින් තමන්ට තියෙන තුලනය නැති කරගත්තොත් ලෝකේ තමන්ගේ මිතුරු රාජ්‍යයන් එක්ක අපි මොන වගේ තැනකට තල්ලු වෙයිද? අපිට තායිවානය වගේ තැනකට තල්ලු වෙන්න ඉඩ තියෙනවා. ඒක මහා දුක් සහිත තත්ත්වයක්. අපිට ඒක පැහැදිලි කරලා දෙන්න. තායිවාන කියන්නේ තාම මං බොහෝ ගිහිල්ලා තියෙනවා. මගේ මිනිස්සුන්ට හරි ආදරෙයි. මගේ යාළුවෝ මිත්‍රයෝ ශිෂ්‍යයෝ ඉන්නවා. බොහොම හොඳ රටක්. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමූර්තියක්. නමුත් ඒගොල්ලන්ට අර චීනෙත් එක්ක සම්බන්ධතාවය ප්‍රශ්නයක්. චීනය කියන්නේ උඹලට ඔහොම වෙනම වෙලා ඉන්න බෑ. උඹලා අපේ රටේ ඇතුළෙම කොටසක් වෙන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ දැන් අවුරුදු ගාණක් වෙන් වෙලා එහෙම මේ චීන රජයේ යටතේ ඒක තිබිලා නැහැ විශාල කාලයකට. ඒගොල්ලන්ගේ එහෙම කැමැත්තකුත් නැහැ. ඊළඟට අර හොංකොං වලට වෙච්ච දේ නිසා ඒගොල්ලෝ මොනම මගකින්වත් චීනෙත් එක්ක ඇතුළට යන්න කැමති නැහැ. ඉතින් නමුත් ඒක යථාර්ථය ඇත්ත වශයෙන්ම මේක හැඩේ ගත්තත් ටිකක් අපේ වගේ තමයි හැඩේ. අපි නිකන් මෙහෙම අර කඳුළු බින්දුවක් වගේ ඒගොල්ලෝ නිකන් වද පළතුරක් වගේ නිකන් ඒක එක සයිස් එකේ දූපත් දෙකක්. දුරත් චීනයි අපි ඉන්දියාව අතර වගේ දුරක් තියෙන. ඉතින් ඒක බොහොම කන්දක් දිහා බැලුවම මට හිතුවක්කු තියෙනවා අපත. ඕකේ ආට්ලරි තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්ත වශයෙන්ම චීන හමුදාව පරාජය කරන්න බෑ. ඒ කරගන්න විදියක් නැහැ. චීන හමුදාව මිලියනයට වැඩිය අධික හමුදාවන්නේ. නමුත් චීන හමුදාවට සෑහෙන තුවාල කරන්න පුළුවන්. එන එක ප්‍රමාද කරන්න පුළුවන්. එහෙම ජීවත් වෙලා වැඩක්ද නේද? අපෙත් තියෙන්නේ ඔය ප්‍රශ්නේ තමයි. අපි මොන වුණත් මේ අපේ භූගෝලීය පිහිටවීම අපිට වාසනාවක් ඒ වගේම අපිට කරදරයක් වෙන්න කියලා කෙනෙක් කියන්න ඉඩ තියෙනවා. අර මෙක්සිකෝවේ කතාවක් තියෙනවානේ. So far from God and so close to the United States. හරි. තමන්ගේ අවසනාව ගැන කතා කරන ක්‍රමයක්. අපි දෙවියන්ගේ හුඟක් ඈතයි. අපි ඇමරිකාවට ඉතාමත්ම සමීපයි. හරි. ඉතින් ඒ තමයි අපේ යථාර්ථය. ඉතින් ඒක කළමනාකරණය කර ගැනීම තමයි මම හිතන්නේ කේන්ද්‍රීයම දේ. ඒක අපි අපේ කාලේ නෙමෙයි දේවානම්පියතිස්ස රජුගේ කාලේ ඉඳන් තිබ්බ දේවල් ඕවා. ඉස්සර ඉඳන්ම ලංකාවේ රජවරුන්ට තිබ්බ ප්‍රධාන වගකීම ඔය සම්බන්ධතාවය හොඳට කළමනාකරණය කර ගැනීම. දැන් ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධතාවය කළමනාකරණය කර ගැනීම කියන එක ලංකාවේ මම මේ ඔබතුමාගෙන් අහන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ අපි දැකපු ආණ්ඩු සහ විපක්ෂ මම මේක ඍජුවම අහන්නම් ඔබතුමාගේ මේ ප්‍රශ්නේ ජනතාවට පේන්න නෙවෙයි කරන්නේ. ඔබතුමා හිතනවාද ජනතාවට විවෘත නැතුව රටක් කොයි දිශාවටද ගමන් කරන්නේ කොයි පාර්ශවයත් එක්ක කළමනාකරණය කරගන්නේ කොහොමද තුලනය කරගන්නේ කොහොමද සම්බන්ධතා කියන එක ජනතාවට විවෘත නැතුව කරන්න යාමෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා කියලා. ඕකට එක සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද මේ බොහෝ රටවල් බොහෝ දියුණු රටවල් වල තියෙනවා නිකන් සංකල්පයක් politics stops at the border. ඒ කියන්නේ අපි දේශ සීමාවෙන් එහා විදේශ සම්බන්ධතාවලදී අපි හුඟක් නග්නව එකිනෙකා විවේචනය කරගන්නේ නැහැ. අපි ඒක නිකන් පුළුවන් තරම් දුරට අපි එක ස්ථාවරයක ඉන්නවා කියලා. ඒක අපේ රටේ අවාසනාවකට එහෙම දෙයක් නැහැ. අපේ රටේ වගේම අපි මේවා ගැන පිළිවෙලට කතා කරන්නේ නැහැ. පිළිවෙලට කතා කරනකොට කියන්න ඕන මේ යථාර්ථයන් මොනවද එහෙම කියලා කතා කරන්නත් ඕනේ. ඒක අපි කරන්නේත් නැහැ. අපි ඒ වෙනුවට නිකන් ආවේගශීලීව නිකන් කොලොප්පන් විදිහට තමයි මේවා කතා කරන්නේ. ඒක තමයි කනගාටුව. එතකොට අපි කිව්වේ එක්ක අපි ආවේගශීලී කොලොප්පන් කර ඉන්නවා නැත්නම් අපි කතා නොකර රහසය කරනවා. ওই දෙකම එකට යන්නේ. මේ මෝඩ මිනිස්සු මේ මිනිස්සුන්ට ඔය තේරෙන්නේ නැහැ කියලා මොනවා හරි විකාර කියනවා. සමහරවල් වෙලා තියෙන විකාර කිව්වන් පස්සේ ඒක ආපහු ගන්න බෑ. ඒ විකාර කියනවා ඡන්දයක් දිනන්න හරි මොකක් හරි දෙයකට. සතුරෙක්ම වණ්ඩ හරි මොකක් හරි කියලා කියනවා. ඒක එළියට ගියන් පස්සේ ආපහු දාගන්න බෑ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. යටින් ඔය සම්බන්ධකම් ඉතින් කළමනාකරණය කරගෙන යන්න ඕන. ඒවා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දේවල් කෙරීගෙන යනවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කියලා කියන්නේ ඒ සාකච්ඡාවල් පිළිවෙලට කරගෙන යන එක. ඒක ගත්තාම ට්‍රැක් 1, ට්‍රැක් 2, ට්‍රැක් 2.5 යනාදී වශයෙන් ඔය එක ක්‍රමවේදයන් තියෙනවා. දැන් ඔය ට්‍රැක් 2 කියලා කියන්නේ ඒක කතා කරන්නේ මේ අපි වගේ මිනිස්සු ඇත්තටම මේ ඍජුවම ආණ්ඩුවේ නොවන අපි තුමු විශ්වවිද්‍යාලවල ඉන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ
සේවෙන් විශ්‍රාම ගිය ඔය උදවිය කතා කරනවා රටවල් දෙකේ. කතා කරනකොට ඒ අය හරහා පණිවිඩය යවනවා. ඒ අය අදහස් ඉදිරිපත් කරලා බලනවා මේක කොහොමද මේ බැලුම අනිත් පැත්තේ හිතන්නේ. සමහරක් වෙලාවට එයාට පණිවිඩ දෙනවා ගිහිල්ලා කියපන් ලොක්කට. නියම තීන්දුව. මොකද ඒකේ තියෙන වාසිය අදහස් නම්‍ය විදිහට එහාට මෙහාට කරලා අදහස් සාකච්ඡා කරගන්න පුළුවන්. ඒකල බැරදිලා කවුරු හරි කටවරද්ද ගත්තොත් නෑ ඒක අපේ දෙයක් නෙමෙයි කියලා අයින් කරගන්න. ඒකට වගකීම් අරගන්න නැතුව අයින් වෙන්න පුළුවන්. එක දේවල් යනවා. ඌවා මේ වෙලාවෙත් මේ ඉන්දියාව චීනය අතරේ යනවා. ඒවා ඉතින් මං හිතන්නේ නරක දේවල් කියලා. ඒවා අවශ්‍ය දේවල්. දැන් මම ඒ ප්‍රශ්නය අහන්න හේතුව බවට පත් වුණේ සමරජීවි මහත්මයා ගොඩක් වෙලාවට රටේ ජනතාව අර ඔබතුමා කිව්වා වගේ කියන කොලොප්පන් කතා වලින් විවිධ අවස්ථාවල තීරණ ගන්නවානේ. අපි ගොඩක් වෙලාවට ඡන්දවලදී තීරණ ගන්න කොලොප්පන් කතා අහලා තමයි. ඒක අපිට අකමැත්තෙන් වුණත් ලංකාවේ ජනතාවට පිළිගන්න වෙනවා. හැබැයි එහෙම පිළිගන්න කතා ආපස්සට ක්‍රියාත්මක කරන්න යද්දී ඇත්තටම ආණ්ඩුවට පත්වෙන පක්ෂයට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. දැන් අපි ඉන්නේ එතන කියලා මට හිතෙනවා. ඔබතුමා කොහොමද ඒක පැහැදිලි කරන්නේ? හරි කනගාටුයි. මොකද දැන් විපක්ෂයේ ඉන්නකොට ඇත්තටම ඉතින් මේක ලංකාවේ උදාහරණ අරන් කතා කරන එක අසාධාරණයි. මම හිතන්නේ මම වෙන රටවල් උදාහරණ අරන් කතා කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් ඇමරිකාව සහ කැනඩාව අතර තියෙන සම්බන්ධතාවය ඒකේ වාසිදායක කොටස් තියෙනවා අවාසිදායක කොටස් තියෙනවා. ඒගොල්ලන්ගේ පෙළඳ කිවිසුමක් තියෙනවා 980 ගණන් වල අත්සන් කරපු. ඒක අනුව ඇත්ත වශයෙන්ම වෙළඳ කිවිසුමෙන් දෙපාර්ශ්වයටම හොඳයි. නමුත් යම් ඇමරිකාවේ යම් ප්‍රදේශවල යම් අසතුටු තියෙනවා. විශේෂයෙන් අර නිෂ්පාදන ක්‍රියාදාමයේ යෙදලා හිටිය සමහර ෆැක්ටරි වල අයට එච්චර ප්‍රසාදයක් නැහැ. එහෙම නැත්නම් චීස් හදන මිනිස්සු ඉන්න තැනක ඒගොල්ලන්ට කැනඩියානු චීස් එක තරම් කරලා ටිකක් ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ඔය කිවිසුමට කැමති නැහැ. ඉතින් ඡන්ද කරන කාලේ ඔතනදී බොහෝ වෙලාවට මිනිස්සු පැනලා අහනවා මොකද හිතන්නේ මේ කැනඩාව වෙළඳ කිවිසුම ගැන. ඉතින් අර ඡන්ද ටික ගන්න ඕනකොට ඔතන ඉතින් බැල්වට අරන් කතා කියනවා. මොකද මේගොල්ලෝ දන්නවා බැරිවත් මන් දින්නොත් ඕක ඒ තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි ගිහිල්ලා ඔය කිවිසුම කඩා දාන එක. ඉතින් නිකන් වටෙන් ඕකට උත්තර දෙනවා. ඒ මිනිස්සු දිනන්න බලාපොරොත්තු වෙන නිසා. මොකද ඒගොල්ලන්ගේ වෙනම ටීම්ස් වෙනම කොටස් ලෑස්ති වෙලා ඉන්නවා. දැන් දින්නහම කරන්නේ මොනවද කියලා ලෑස්ති වෙනවා. අපේ අවසනාවට ඒ දින්නම කරන්නේ මොකද කියලා කියන ඒ කටයුත්ත ඇත්ත වශයෙන්ම හරි මදි. අපේ බැලුවම ඕනෑම ආණ්ඩුවක පළවෙනි මාස 6 හරි අඩුයි සැලසුම්. මොකද එහෙම සැලසුම් යාන්ත්‍රණයක් නැහැ අපේ පක්ෂවල. ඡන්දයක් ඉතින් ගන්න අවිනිශ්චිත දෙයක් දිනයිද පරිදි දන්නේ නැහැ. ඉතින් තියෙන සකල ශේෂ්ඨතම දාලා ඡන්ද කරනවා. පැරදුනා කමන්නේ. දිනයින් පස්සේ දැන් කියපුවා. අතේ මේක ඇවිල්ලා දැන් මොකද මං කරන්නේ? දැන් මොකද මං ඉන්දියාවත් එක්ක කරන්නේ? මොකද මං නිලපත් කරන්නේ? අරක මේක කියලා ඒව දැන් දඩි පිටි ගාලා එහෙම හදා ගන්න ඕනේ. ඒකට අර සැලසුම් කරන වෙනම කට්ටියක් පැත්තක හදාගෙන නැහැ. ඔන්න ඕකයි අපේ ප්‍රශ්නේ. ඉතින් ඔහොම කට්ටියක් නැතිකොට අර වෙලාවේ ආවේගශීලීව අර ඉස්සරහින් ඉන්න මිනිස්සු සතුටු කරන්න මොන හරි කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකෙන් ඒගොල්ලන්ට පස්සේ හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. පස්සේ කියන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ රටේ ජනතාවට නෙමෙයි අර කියපු දේවල් කරගන්න බැරි වෙන රටේ පාලකයන්ට. මොකද ඕන්ට ඡන්ද දීලා පත් කරලා යන ජනතාව ඕන්ව ප්‍රශ්න කරද්දී දෙන්න ඕන උත්තර අහන්නේ ඔබතුමාලගෙන්. මම හරි නේද? විශේෂඥයන්ගෙන් තමයි ඒ වෙලාවට අහන්නේ. දැන් අපි මොකද කියන්නේ කියලා. ඒ වගේ අවස්ථාවන් ඕන තරම් අපිට මේ මෑත ඉතිහාසයේ තුමුණ ගැහුණා. මම දැක්ක ඔබතුමාත් බොහොම සක්‍රියව අදහස් පළ කරමින් ඉන්නවා මේ කොළඹ වරාය හා සම්බන්ධ සිද්ධියේදී. අපේ බොහෝ දෙනා මේ විකිණීම සහ ආයෝජනය කියන එකත් පටලවගෙන තිබුණා. අපි ඒකත් පහුගිය සතියේක කතා කරා. මම ඔබතුමාගෙන් අහන්නම් දැන් ඉන්දියාව අපිත් එක්ක හිත හොඳ නැතුව ඉන්නේ මේ නැගෙනහිර ජැටිය දුන්නේ නැති නිසා කියන එක දැන් කතා බහට ලක් වෙන කාරණාවක්. දැන් නැගෙනහිර ජැටිය වෙනකොට බටහිර ජැටිය දෙනවද නැද්ද කියන එක ඒක කොහේ හෝ තැනක තවමත් සාකච්ඡා වෙමින් තියෙනවා කියලා අපි හිතමු. අනුමාන කරමු. ඉන්දියාවට මේ වෙලාවේ අපෙන් මොනවාම හරි ඕන වෙලාද මේ තියෙන්නේ? දුන්න නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති කරන තැනද මේ ඉන්නේ? අපි සාමාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා දිහා බැලුවම ඒවා උගන්නන අය හැටියට දැන් මම මේ විෂය උගන්වලා තියෙනවා. ඉතින් එතනදී අපි කැමති මේක බොහොම රැෂනල්
බොහොම තාර්කික දැනුම මත පදනම් වූ එකක් පමණයි කියලා. නමුත් සියලු මනුෂ්‍ය සම්බන්ධතාවල වගේ මේ ආවේගයන් ඉමෝෂනල් සයිඩ් එක නැතුවා නොවේ. ඒක තියෙනවා. දැන් මට මතකයි මම අර එහෙ තියෙනවා මේ ඉන්දිරා ගාන්ධි ට්‍රස්ට් කියලා එකක්. ඒක බොහොම ඉහළ මට්ටමේ ආයකක්. ඒගොල්ලන්ගේ ඉන්දියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල රෝම කියලා ඕගේකට මට එන්නේ කියලා තිබ්බා. ඉතින් ඔය ස්ටිග්ලිට්ස්ලද ඔහොමම කට්ටියත් හිටියා. ඊට පස්සේ ඉතින් අපිට විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ලංකාවෙත් හිටිය ඒ දවස් ඉස්සර හිටිය තානාපතිනියක් ආරාධනය කළා. මේ ආරාධනය කරලා මේසවල වාඩි කරනකොට ඒගොල්ලෝ වාඩි කරන තියෙනවනේ ක්‍රම හරියට ලේබල් දාලා. ඉතින් අපි දැන් ඔය සාමාන්‍යයෙන් ටිකක් කෙස් පහිච්ච මිනිස්සු නම් අපි දන්නවා. ඉතින් මම ගිහිල්ලා වාඩි වෙච්ච ගමන් ඉතින් මම කල්පනා කරන්නේ මම මොකද මෙතන ඉන්නේ? ඇයි මේ මාව මේ මේසට දාලා තියෙන්නේ? කවුද මේ දෙපැත්තේ ඉන්නේ? යනාදී වශයෙන් කල්පනා කරනවා. ඇත්ත වශයෙන්ම මේගොල්ලොන්ට මල් ළඟින් වාඩි කරලා තිබ්බා දැන් ඉන්දියානු රජයේ අමාත්‍යවරයෙක් හර්දීප් සිං පුරී කියන මහත්මයා. ඒ දවස්වල තානාපති සේවයේ හිටියේ බොහොම ඉන්දියාවේ මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නියෝජිතයා හැටියට මිනිහව දාලා තිබ්බේ මට දෙන්න පණිවිඩයක්. පණිවිඩය දෙන්නේ නිකන් අපි දෙන්න අතර කතාවක් වගේ. පණිවිඩයක් දෙන්න. පණිවිඩය මොකද්ද? හම්බන්තොට වරාය විවෘත කරා. ඊට ටික දවසට කලින් 2010. ජනාධිපතිතුමාගේ දෙවෙනි පදවි ප්‍රාප්තියත් එක්ක ඒක විවෘත කරා. ඒ විවෘත කිරීමේදී ඉන්දියාවට ආරාධනයක් ලැබුණේ නැහැ කියන පැමිණිල්ල කරන්න. ඒ ගැන අපි බොහොම අසතුටින් ඉන්නේ කියලා කියන්න තමයි ඒ කටයුත්ත ලෑස්ති කරලා තිබ්බේ. ඉතින් ඇත්ත වශයෙන්ම ওই උත්සවයකට ගියා කියලා නොගියා කියලා මොකද්ද තියෙන අමාරුව. නමුත් දැන් ඉන්දියාවේ රාජ්‍ය නිලධාරීන් ගැන ලංකාවේ නිලධාරීන් ගැන චුට්ටක් වෙනස්ව කතා කරන්න ඕනේ. ඉන්දියාවේ පාවිච්චි කරපු අනුරූපකය මේ අපේ නේරු මහත්මයා ඉන්දියාව ශක්තිමත් කරන කාලේ පටන් ගන්න කාලේ මේක කොන්ක්‍රීට් නම් කොන්ක්‍රීට් වල දන්නවනේ යට තියෙනවනේ යකඩ වාණි රීන්ෆෝස්මන්ට්. මේ සිවිල් සර්විස් එක තමයි රීන්ෆෝස්මන්ට් එක. නිලධාරීන් තමයි යට තියෙන අර යකඩ ටික. එහෙනම් ඒකට වැඩි කරදර කරන්න එපා කියලා එයා හැමෝටම උපදෙස් දුන්නා. ඒක කරදර කරන්නේ නැහැ බොහෝ දුරට. ඒගොල්ලන්ට විශාල ශක්තියක් තියෙනවා අපේ පරිපාලන තන්ත්‍රයට වැඩිය. ඒතර ඒගොල්ලෝ ගත්තාම ඒගොල්ලන්ගේ හැඟීම් මම හිතන්ට එන්නේ. දේශපාලනඥයන්ගේ හැඟීම් වලටත් වැඩිය නිලධාරීන් හිතුවා මේ අපිට නිකන් අපි සෞතු කරලා දානවනේ මේ. මොකද අපිට උත්සව වලට එන්න කියන්නේ නැත්තේ. මොකද මේ අපිට මෙහෙම අර කියන්නේ මේක කියන එකත් වැරදි මේ දවස්වල. අපි කළුද? හරි කියලා නිකන් ඒ වගේ හැඟීමක්. ඒ වගේ දෙයක්. ඒක ඊට පස්සේ වෙනවා ඊළඟට ඒගොල්ලන්ගේ නෙගෝෂিয়েට් කරලා ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට කොන්සුලේට් එකක් ඕන කියලා හම්බන්තොට. කියන්නේ මෙලෝ මොනුසෙට් මොකටද කොන්සුලේට් එකක් ඔෆිස් එකක් කරින්නේ? හොංකොං මේ හම්බන්තොට. යාපනයේ හිතන්න පුළුවන්. නුවර හිතන්න පුළුවන්. මොකද ඉන්දියානු සම්භවයක් ඇති අය ඉන්නවා. ප්‍රධාන නගර හම්බන්තොට මොකටද කොන්සුලේට් එක? ඒ අර සංඥා කිරීම, සිග්නල් කිරීම සංකල්පය තුළ. ඉතින් ඒ වගේ මගේ හැඟීමක් තියෙනවා මේ එක පිට එක කරලා නිකන් හැඟීම් රිද්දවලා තියෙනවා. ගත්තොත් එක පිටට එනවනේ දැන්. ඔය මේකේ ප්‍රශ්නේ, ජැටියේ ප්‍රශ්නේ, ඊළඟට අර උතුරු දූපත්වල විදුලි හොම එක දිගට එනවා. දැන් හිටපෙටි ආයර තෙල් ටැංකිය වල කතාව ආයි ගත්තා. මේ මම බලනවා මේක දිහා. සහ BJP ඒක නෑ ඉතින් ඒක අපේ ආණ්ඩු කරපු දෙයක් නෙවෙයි මේක ප්‍රවෘත්ති වලින් ආපු දෙයක් නේ. ඒක ඇඟට ගන්න ඕනේ නෑ. අපි ඒක ඇත්ත වශයෙන්ම සාවද්‍ය ප්‍රවෘත්තියක්. නමුත් ඒක වෙනම කතා කරද හැකියි. නමුත් මං කියන්නේ අපේ ආණ්ඩුවේ ක්‍රියාවන් ගත්තාම එක පිට එක එනවා. ඉතින් ඒක දිහා බැලුවම හිතනවා මොකද මෙතන වෙලා තියෙන්නේ? අයි බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ ඉන්නකොට නිකන් යම් වෙලාවක කෝල්ස් උත්තර දෙන්නේ නැහැ. හැම වෙලේම බිසි. ඒකට හිතනවානේ මොකක් හරි මේ අපේ සම්බන්ධයට මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද මේක යට වෙන මොකක් හරි දෙයක් සිද්ධ වෙමින් පවතිනවද කියලා හිතනවානේ. වෙන අලුත් ලව් ඇෆෙයාර් එකක් පටන් ගන්නද කියලා හිතනවානේ. ඒ වගේ දෙයක්. දැන් එක පිට එක කාරණා සිද්ධ වෙද්දී ඊට පස්සේ බලාගෙන ඉන්න ජනතාවටත් හිතෙනවා දැන් ඔය ඇෆෙයාර් එකේ ප්‍රශ්න තියෙනවද කියලා ගොඩක් වෙලාවට පිට ඉන්න අයනේ බලාගෙන ඉන්නේ. දැන් අපි මේ රට ඇතුලේ ඉන්න මිනිස්සුනේ.
රට ඇතුළේ ඉන්න මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉන්දියාව ලොකු ෆයිට් එකක ඉන්නව නේද ලංකාවේ තමන්ගේ අයිතිය තහවුරු කරගන්න වගේ. මොනවාම හෝ දෙයකින් ලංකාව ඇතුළේ තමන් ස්ථාපිත වෙන්න උත්සාහ කරනවා වගේ එකක් මේ දවස්වල පේන්න තියෙනවා. අර ඔබතුමා කිව්වා වගේ එක පිට එක මොනවා හරි ඉල්ලලා සහ එක්ක මෙහෙන් මොනවා හරි දෙන්නම් අපි දෙන්නම් මේක ෂේප් කරගමු අනේ වගේ තැනක ඉන්නවා වගේනේ පේන්න තියෙන්නේ. දැන් මේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කරන්න බැරිද මොනවද දෙන්නේ නැතුව? නෑ මෙතන දීමක් කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙමයි. දැන් අපි ගමුකෝ අර හොඳට අපි දැන් මේ කොහෙවත් යන උදාහරණයක් ගත්තා. ඒ කියන්නේ මේ ප්‍රේම සම්බන්ධයක් හෝ එහෙම එකක් බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එකක්. ඉතින් කමක් නෑ ඒකත් කරමුකෝ. දැන් ඒකක් කරනකොට අපේ අර තියෙනවා සහකම්පණය කියලා දෙයක් තියෙනවා නේ. අපි හැම වෙලේම කල්පනා කරන්නේ මොකද අරයට හිතෙන්නේ? යාගේ හිත රිදෙයිද? අපේ ආදරවන්තයා ආදරවන්තියගේ. යාව කොහොමද අපි ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒක බොහොම කැත වචනයක් මේ ආදර සම්බන්ධයට දැම්මහම. නමුත් ඒක කරගත්තේ නැත්නම් අපි දන්නවා අපේ හැමෝගෙම අත්දැකීම් තියෙනවා ওই සම්බන්ධයෙන්. ඒව පත්තු වෙලා යනවා ඊට පිටිය මහා පිපිරීම් සිද්ධ වෙනවා ওই සම්බන්ධතාව. ඉතින් ඒක පිපිරීම් සිද්ධ නොවෙන්න අපි හැම වෙලේම කල්පනා කරනවා අනිත් එක්කෙනාට මේව පේන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයකට අර දූපත් ටික ගන්න. ඩෙල්ෆ්ට් දූපත. දැන් ඩෙල්ෆ්ට් දූපතට ගියාම ඉන්දියාව පේනවා නොපෙනෙනවා වගේ කිට්ටුයි. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන ප්‍රශ්න අපි දන්නවා. එතන විදුලි බලය ප්‍රශ්න තියෙනවා, වතුර ප්‍රශ්න තියෙනවා. ඒක ලංකාවේ මේ බොහොම දුෂ්කරම තැනක්. ඒකට චීන සමාගමකට යන්න දුන්නහම ඒගොල්ලෝ හිතුවොත් මෙතන යම් කිසි නිකන් සිග්නල්ස් යම් කිසි තාක්ෂණික ඔත්තු බැලීමේ කටයුත්තක් වගේ දෙයක් මෙතන වෙයිද කියලා ඒක නොවෙන්න පුළුවන්. මම කිසිසේත්ම හිතන්නේ නැහැ මේ කොහෙවත් යන මේ දූපතකට ගිහිල්ලා කොහෙවත් තියෙන මේ වැඩි මේ යුද්ධමය වැදගත්කමක් නැති මේ තමිල්නාඩුවේ කෑල්ල දිහා ඕක බලන එක එච්චර වැදගත් කියලා මම හිතන්නේ නැහැ. නමුත් එහෙම හිතෙන්න ඉඩ තියෙනවා කියලා කියන එක මම හිතන්නේ ඊටාම සාධාරණයි. මොකද ලංකාව ගත්තාම ලංකාව කිලෝමීටර් 24ක් කොහෙද ඈතින් තියෙන්නේ. ඒ කිලෝමීටර් 24ට ගත්තාම ඊටාමත්ම සමීප තැන්වල තමයි ඔය ඩෙල්ෆ්ට් දූපත ඉතුරු ටිකයි තියෙන්නේ. එතන අඩු වශයෙන් අපි ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔය වැඩේ කරා නම් මම හිතන්නේ ඊට වැඩිය සාමාන්‍ය බුද්ධිමත් කටයුත්තක් හැටියට මම දකිනවා. ඒ කියන්නේ මේ නිකන් මේ වැලන්ටයින් මාස නිසා කතා කරනවා නෙවෙයි මේක මේ. ප්‍රශ්න තේරුම් කරගන්න ලේසි විදියක් තියෙනත් එපා. මොකද මේවා සමහර වෙලාවට අපිට තේරෙන විදිහට කියාගන්න ගියාම සමජීව මහත්තයා අන්තිමේදී වෙන්නේ ආණ්ඩුවට නැති ප්‍රශ්නයක් අපි අපේ දන්න කියන මිනිස්සුත් එක්ක හදා ගන්නවා. මොකද මේ අපිට අදාළම නැති මාතෘකාවක් අපි අපිට තේරෙන විදිහට කතා කරන්න කියලා. ඒක ඔබතුමාගෙන් සරලව අහන්නේ. දැන් ඉන්දියාව මේ වෙලාවේ අපි මේ ඉන්දියාව ගැන කතා කරන්න විශේෂම කාරණාවෙන් ඉන්දියාව හා සම්බන්ධව ලොකු අපි කියන්නේ බෑක් ෆෝස් එකක් දෙනවා ලංකාව ඇතුලේ සමහර පාර්ශව ඉන්දියාවට ඉඩ දෙන්න කියලා. චීනයට වඩා ඉන්දියාවට ඉඩ දෙන්න කියන එක. ඒකද අනිත් පැත්තද වැඩිපුර ශක්තිමත්ව තියෙන්නේ. ඒක අපි ටිකක් ආණ්ඩුව පාර්ශවයෙන් දකින්නේ බොහෝ අවස්ථා නමුතර මේ දැන් අපි ඔබතුමා නුවර ගැන සඳහන් කරා. නුවර එළිය ගැන අපි සඳහන් කරොත් වතුකරේ පක්ෂ මේ වෙලාවේදී ඉන්දියාවට ඉඩ දිය යුතුයි කියන තැන කිසියම් මතයක් ගොඩනගමින් ඉන්නවා කියලා පේන තියෙනවා. ඒකත් එක්ක තමයි ඔය නිවුස් එක ලොකු හයිලයිට් එකක් වෙන්නේ ಭಾರತೀಯ ජනතා පක්ෂයට ලංකාවේ දේශපාලනය කරන්න ඉඩ දීම. දේශපාලනය කරන්න පුළුවන් ද බැරිද කියන එක පැත්තකින් තියමු. ඒ ආකාරයට ඉන්දියාවේ පවතින දේශපාලන පක්ෂයක් ලංකාවේ ඇවිල්ලා දේශපාලනය කරන්න ගත්තොත් මම දන්නේ නෑ මෙහෙම උදාහරණ තියනවාද ලෝකේ වෙනත් රටක එස්ටැබ්ලිෂ් වෙච්ච පක්ෂයක් කියලා තවත් රටක දේශපාලනය කරන ඊට වැඩි දේවල් තිබිලා තියෙනවා ලංකාවේ මේ කවුරුත් අහලා තියෙන කොල්විනාර්ද සිල්වා මහත්මයා ගැන ඔව් ලංකාවේ 72 ව්‍යවස්ථාව සම්පාදනය කරපු එක්කෙනා සමසමාජ පක්ෂයේ පතාක යෝධයෙක් ඒගොල්ලෝ දෙවන ලෝක යුද්ධ කාලේ එයයි ෆිලිප් ගුණවර්ධන මහත්තයයි ওই කට්ටිය ඉන්දියාවේ හැංගිලා හිටියේ. ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය අනුව ඒගොල්ලෝ හිතුවා මේ ලංකාවේ කවදාවත් විප්ලවයක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නේ මේ ඉන්දියාවේ වෙන විප්ලවයේ කොටසක් හැටියට තමයි ලංකාවේ වෙන්නේ කියලා. ඒගොල්ලෝ විප්ලවවාදීන්නේ දවස්වල හිරෙන් පැනලා ගිය මිනිස්සුනේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා හදාගත්ත පක්ෂේ නම බොල්ෂෙවික් ලෙනිනිස්ට් පාර්ටි ඔෆ් ඉන්දියා වරහන් ඇතුලේ ශ්‍රී ලංකා. සිලෝන් වරහන් ඇතුලේ ඒ කියන්නේ ඒක ඉන්දියානු පක්ෂයක කොටසක් මේ තිබ්බේ මේ.
ඉන්දියාව ඇත්තටම පක්ෂ තිබ්බේ නෑ. ඒකම ප්‍රශ්නේ ඉන්දියාවේ එච්චර ශක්තිමත් නෑ. නම් මේකට සාමාන්‍යයෙන් හොඳ ගැම්මක් තිබ්බා. මේගොල්ලෝ හදාගත්ත එක. ඒ අර දේශපාලන න්‍යාය අනුව ඒගොල්ලෝ ජාත්‍යන්තරවාදී. අඩු ගානේ ජාත්‍යන්තරවාදීන් නොවුනත් ඒගොල්ලෝ හිතුවේ මේක වෙන්නේ මේ රටවල් දෙකේ එකට. ඉතින් ඇත්තටම මුනේ ඒකත්නේ. නිදාස ලැබුණේ රටවල් දෙකටම එකට. ඒක ලැබුණ නැත්තම් මේක ලැබෙන්නේ නෑ. ඉතින් එවැනි දෙයක් තිබ්බා. තව කෙනෙක් මේ ළඟදී සඳහන් කරලා තිබ්බා දැන් තියෙනනේ සිලෝන් වර්කර්ස් කොංග්‍රස් කියලා පක්ෂයක්. CWC කියලා තොණ්ඩමන් මහත්තයාගේ එක. ඒකේ ඒ දවස්වල තිබිලා තියෙන්නේ CIC කියලා. සිලෝන් ඉන්ඩියන් කොංග්‍රස් කියලා තිබිලා තියෙන නම. ඉතින් ඒකෝ ගාන්ධීතුමා කීපවතාවක් මෙහා ආවා නැත්නම් නේරුතුමා මෙහා ආපු වෙලාවක කියලා ඕක අයින් කරගන්න. ඕක මහා කරදරයක් ය. ඕක වැරදි ඔහොම කියන එක. ඕගොල්ලෝ මෙහෙනම් මෙහෙට සම්බන්ධ වෙලා ඉන්න. මේ ආයි මේ අපිත් එක්ක සම්බන්ධකම් කතා කරගෙන ඉන්න එපා කියලා ඒක නම වෙනස් කරවලා තියෙනවා. ඉතින් ඒවත් තිබිලා තියෙනවා ලංකාවේ ඉස්සර. නමුත් ඉතින් ওই කතාවේ හරය මොකද්ද මේ කොහෙවත් තියෙන රට තැනක ඒ කියන්නේ මේ අසාමය කියලා කියන්නේ කොහෙද කියලා දන්නවද හුඟක් ලංකාවේ කට්ටිය. අසාමය තියෙන්නේ ඉන්දියාවේ අර බංගලි දේශයටත් නැගෙනහිරින්. ඒක මහ ඈතම ඉන්දියාවේ ඈතම ප්‍රාන්තයක්. මේ උත්තර ප්‍රදේශ හරි මහාරාෂ්ට්‍ර හරි ඉන්දියාවේ කේන්ද්‍රීය කොටසක් නෙමෙයි මේ අයිනක තියෙන දෙයක්. එතන දැන් ඒක අයිනක කියලා හිතවන ඊටත් වැඩි අයිනක තියෙන දෙයක් තමයි ත්‍රිපුර කියලා කියන්නේ. ත්‍රිපුර කියලා පුඩි ප්‍රාන්තයක් තියෙනවා. ත්‍රිපුර එකේ BJP ප්‍රධාන ඇමති අසාම් වල ඡන්දෙට ගිහිල්ලා කතා කරන්න එතෙන්දී මොකද්දෝම කතාවක් කියනවා මට කිව්වා අමිත් ෂා කියලා. ඕක තමයි ওই මුළු කතන්දරේම මුල. පක්ෂ දැන් බැරිනම් පක්ෂ පිහිටවලා ඔෆිස් අරගෙන හරි ඒකල තියෙන්නේ පක්ෂ පිහිටවන කතාවක් නෙමෙයි. ඒගොල්ලෝ මේ ලංකාවේ සහ නේපාලේ ආණ්ඩු පිහිටවනවා කියලා තියෙන්නේ. ඒක තියෙන්නේ. ඉතින් ආණ්ඩුව පිහිටවන දෙයනේ ඔය ඉන්දියානු සම්භවයක් ඇති අපේ ඔය නුවරඑළියේ ඉන්න අපේ මේ පුරවැසියන්ගේ ඡන්ද වලින් පුළුවන් ද ආණ්ඩුව පිහිටවන්න? බෑනේ. 51%කවත් ඡන්ද එපැයි. ඉතින් ඒ කියන්නේ සිංහල මිනිසුන්ගේ ඡන්ද එපැයි. මොකටද මෙච්චර මේකට කලබල වෙන්නේ? ඒගොල්ලෝ මම හිතන්නේ අහලවත් නැහැ මේ ප්‍රශ්නේ ගැන. අන්න නේපාලේ නම් ගිහිල්ලා මේ නිල වශයෙන් නේපාලේ තානාපතිතුමා ඒකට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒකට හිතන්න පුළුවන් මට ඇයි නේපාලෙට කලබල වෙන්නේ කියලා. මොකද මම දන්නේ මේ අපේ කට්ටිය දන්නවා ඇති. ලෝකේ හින්දු රාජ්‍යයකට තියෙන නේපාලේ. ඒක හින්දු රාජ්‍යයක්. බහුතරයක් හින්දු රාජ්‍යයක්. බොහොම සුළු ස්වල්පයක් තමයි බෞද්ධයෝ ඉන්නේ. ඒතකොට BJP පක්ෂය ಭಾರತೀಯ ජනතා පක්ෂය හින්දුත්ව පක්ෂයක්. ඒගොල්ලන්ගේ මේ ප්‍රධාන ප්‍රාන්තයේ උත්තර ප්‍රදේශ වල ඉන්නේ හින්දු පූජකෙක් තමයි ප්‍රධාන ඇමති හැටියට. ඒගොල්ලෝ මුස්ලිම් අයට කෙනෙහිලිකම් කරනවා. ඒගොල්ලෝ මේ හින්දුත්වය ඉස්සරහට ගන්නදල් අර සෙකියුලරිසම් ආගම් අනාගමික දේශපාලනයට විරුද්ධයි ඒගොල්ලෝ. රාම් මන්දිර් රාම් ටෙම්පල් එක මේ දවස්වල හදනවා. එතකොට ඒගොල්ලෝ නේපාලය ගැන කතා කරගෙන මේ යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. මම දන්නවා නේපාලේ තත්ත්වය. නේපාලේ ඊටාම විරුද්ධයි මේ වගේ වැඩවලට. උන්ට පෙන්වන්න බෑ ඉන්දියාව. විශේෂයෙන් නේපාලේ බලය තියෙන කට්ටිය මැද ඉන්න අය. නේපාලේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. නමුත් ඒක අඩු ගානේ කීමේ පදනමක් තියෙනවා. නමුත් හින්දු පක්ෂයකට කොහොමද ඉන්නේ බෞද්ධ රටක බලය අල්ලන්නේ? ඒක අර පිස්සෙක් කිව්ව දෙයක්. ඒ කිසිම වගකීමක් නැතුව නිකන් මේ මැතිවරණ වේදිකාවක අර කටමැත දොළවන එකක්. ඒක නිකන් මේ අරගෙන ලොකු කරගෙන අපි මේ කලබල වෙනවා. දැන් ලංකාවේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේකට කලබල වෙලානේ තියෙන්නේ. ඒගොල්ලෝ දෙගොල්ලොම කලබල වෙලා. දෙගොල්ලොම කලබල වෙලා මේ වෙලාවේ මේක ප්‍රවෘත්තියට වටිනාකමක් දෙමින් ඉන්නවා. දැන් ඔබතුමා කියන ඇත්තටම මේක අදාළ කාරණාවක් නෙමෙයි කියලා අපිට කොහෙත්ම සලකා බලන්න. නමුත් දැන් මේකට දෙපාර්ශ්වයෙන් මට ෆෝන් කරලා අහනවා ජනමාධ්‍යවේදීන්. ඉතින් මම ඒගොල්ලන්ට ඔය මං කිව්ව කතන්දර තමයි කිව්වේ. මං කිව්වා මේ ප්‍රවෘත්ති සංසරණය වෙනකොට බලන්න එපා මේ කොහොමද මේක විකෘති වෙන්නේ කියලා. අර මට කෙනෙක් කිව්වා කියලා කිව්වේ. ඒ කියන්නේ අර ඉංග්‍රීසියෙන් අපි කියනවනේ hearsay. ඇසුදුටු නොවන දෙයක්. වෙන කෙනෙක් කිව් දෙයක් මම වාර්තා කරනවා. ඒකට වැඩි බරක් දෙන්නේ නැහැ නේ අපි. ඒක දැන් මෙහෙට එනකොට දැන් පක්ෂ රෙජිස්ටර් වෙලා ඔෆිස් ඇරලා මාධ්‍ය සාකච්ඡා තියලා ඉතින් ඒකෙන් පේන්නේ අපේ පුවත්පත් මාධ්‍යකරණයේ දුර්වලතාවයක්ද? අපි ඒක එතනින් නවත්තමු. ඒක එතනින් එහාට
මම හිතන්නේ මේ මාතෘකාව කතා කරන එකේ තේරුමක් නැහැයි කියන එකට එතුමා ඉංගිය දීලා ඉවරයි. ඒක අපි අහන්න හේතුවත් ඒකමයි හැබැයි. මොකද අර මං කිව්වේ අපි නොදන්න දේවල් කතා කරන්න ගිහිල්ලා ඔබතුමා කිව්වා වගේ හියර්සේ තමයි ගොඩක් අපිට තියෙන්නේ. මෙතන මෙහෙම කිව්වා නේද කියලා අපි ප්‍රශ්න කරනවා. මේක පැහැදිලි කරගන්නේ නැතිව අපි තව කෙනෙක්ට ගිහිල්ලා ඒ කතාව ඇහිච්ච විදියට කියනවා. මේකට මේ අපේ ජනවහරත් හොඳ කතාවක් තියෙන අර ගමරාල කපුට 7 දෙනෙක් වමනය කරා කියපු කතාව. හැබැයි මේවා වලින් රටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා දැඩි ලෙස ජනතාව ඉදිරියේ පළුදු වෙනවා. මම දන්නවා බේසිස් එකේදී ඒක වෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ඇත්තට සිද්ධ වෙන කතාන්තරයේදී අර යටිපෙළේදී ඒක වෙන්නේ නැතුව ඇති. හැබැයි මිනිස්සුන්ට සමහර දේශයන් පිළිබඳව වෛරයක් ඇති කරවන්න උත්සාහ කරනවා වගේ. දැන් මේ වෙලාවේ ඉන්දියාව අපිට නිකන් හතුරෙක් වගේ පේන්නේ ඒකයි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? මිනිස්සුන්ට මේක කරන එකේ හානියක් නැද්ද? නෑ ඉතින් වෙලා තියෙන්නේ මේකයි. ඉන්දියාවත් එක තියෙන්නේ අපේ කොහොමදත් බොහොම ගැටලු සාගත සම්බන්ධයක් නේ. ඒ කියන්නේ අපිට අපි ඔය නිකම් මේ එපාත් නෙවෙයි ඕනෙත් නෙවෙයි වගේ. නෑ ඉතින් මට මතකයි. ඉතින් ඔය විවාදවල එහෙම අපි කතා කරනවා. ධර්මාශෝක රජුරෝ අපිට එතුමන්ගේ පුත්‍රයා වෙවලා අපේ මුළු අපිට බුද්ධ ආගම එව්වා අරග මේක කියලා කියනවා. හරි? නමුත් ඇත්තටම අපේ කේන්ද්‍රීය මතකය අපේ හුඟ දෙනෙක්ගේ කාලිංග මාර්ග මතකය. කාලිංග මාර්ග 12 වෙනි සියවසේ 13 වෙනි සියවසේ ඒ කරපු ආක්‍රමණයන්ගෙන් වැව් කඩලා වැව් විනාශ කරලා ඒ මුළු විශිෂ්ට ශිෂ්ටාචාරයක් අවුරුදු 1000ක් ඔරොත්තු දීලා තිබ්බ ශිෂ්ටාචාරයක් විනාශ කරලා අපි ඊට පස්සේ නිකන් මේ කැලේ ඉන්න නිකන් තුට්ටු දෙකේ රජවරු බවට පත් වුණා. කුරුණෑගල ටික දවසයි දඹදෙනියේ තව ටික දවසයි යාපහුවේ අවුරුදු 20යි ඔහොමම ගිහිල්ලා අන්තිමට නිකන් කාලකන්ණි වගේ හිටියා උඩරට. මම කියන්නේ වෙන කතා කරන්න දෙන්නේ නැහැ. උඩරට ගිහිල්ලා අද වුණත් බලන්න උඩරට මොනවද බලන්න තියෙන්නේ කියලා. බලන්න තියෙන්නේ වැවයි පත්තිරිප්පුවයි. ওই දෙකම හැදුවේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ අන්තිම අවුරුදු 10. අන්තිම අවුරුදු 10. ඒතකොට ඒ දෙක අයින් කරොත් එතුමා අවුරුදු 10 අන්තිම අවුරුදු 10 කරපු දෙක අයින් කරොත් මොනවද තියෙන්නේ නූර්? කරපු දෙයක් නැහැ නේ. කරපු දෙයක් නැහැ. අහලා බලන්න ඊට පස්සේ උපාලි හාමුදුරු වෙන්න කලින් ලංකාවේ ඇත්ත වශයෙන්ම සංගරුවණක් හිටියේ නැහැ. උගත් භික්ෂුන් වහන්සේලා හිටියේ නැහැ. ගණින් වහන්සේලා හිටියේ. ඒ කීර්තිශ්‍රී රාජසිංහ රජු. ඉතින් මේක මහා පිරිහුණු රජක් රටක් වුණා. ඉතින් ඒ මතකය තමයි අපිට තියෙන්නේ. කාලිංග මාර්ග තමයි ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකය. වෙන කවුරුත් නෙමෙයි කාලිංග මාර්ගය. ඒ මතකය යටතේ අපි ඒකට අපිට තියෙනවා ඉන්දියාවත් එක්ක යම්කිසි හතුරු බවක්. ඒක හරි අවාසනාවන්තයි. මොකද ඒක උඩින් අර පරිප්පු ප්‍රශ්නය ආවා. පරිප්පු දැම්මනේ 987. එතනත් ඒ කළමනාකරණීය ප්‍රශ්නයක් එතන. එතන ඒක මම හිතන්නේ ලංකාවේ ලොකුම ෆේලියර් එකක්. ඒ වෙච්ච වැඩේ. ඔය දෙක එකතු කරගෙන පස්සේ අමතකයි අපිට කිට්ටු කියන පුද්ගලයා වල්ලන්න ඔත්තෝ දුන්නේ කවුද? අනුරාධපුරයට ගහනකොට රේඩාර් එක පිටිපස්සේ හිටලා ඉඳලා මැරුණේ කොයි රටේ සොල්දාදුවෝද? ඉන්දියන් කාරයෝ මැරුණා අපේ යුද්ධේ. මේ යුද්ධේ ඉන්දියන් බටයෝ සක්‍රීය සේවයේ ඉන්න බටයෝ මැරුණා. අර අතන ගිහිල්ලා අර ආයුධ ගබඩා විනාශ කරනකොට ගියේ කොයි රටේ නැවුද? ඉන්දියාවෙන් දීපු නැවක් ගිහිල්ලා විනාශ කරේ. ඇමරිකාවෙන් දීපු නැවකෝ ඉන්දියාවෙන් දීපු නැවකෝ නිකන් දීපු නැව. හරි වික්‍රම් ක්ලාස් එකේ නැවකුයි. ඒව තමයි අර ඉන්දුනීසියාවකට ගිහිල්ලා අරගො විනාශ කරේ. ඉතින් ඒ අයගෙන් ලොකු උදව් තිබ්බා අපිට. නමුත් අපිට ඒව මතක නැහැ. අපිට මතක කාලිංග මාර්ගයි පරිප්පුයි පමණයි. ඉතින් ඒක තමයි අපේ අවාසනාව. ඒ පරිප්පු මතක තියාගෙන ඉස්සරහට පරිප්පු කන්න බෑනේ. ඒක නිසා ඒකයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි වෙලා තියෙන ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ද චැලෙන්ජ් වැඩසටහනේ අපිට පැමිණෙන ආරාධිතයාගෙන් අපි විමසනවා මේ විදිහට තියෙන ප්‍රශ්නය ඉස්සලම දිගහැරගත්තාන් පස්සේ විසඳුම. මේකට තියෙන විසඳුම එක තැනක තියලා අපිට කතා කරන්න බෑ කියලා මම විශ්වාස කරනවා. ඉන්දියාව විතරක් නෙවෙයි චීනය හෝ වේවා අපිට මේ අපිට කියන්න බෑනේ කොයිම වෙලාවකවත් මහාචාර්යතුමනි අපිට ඒගොල්ලෝ ඕනේ අපි ඒගොල්ලෝ නැතුව ජීවත් වෙනවා කියලා. මේ ලෝකේ මම හිතන්නේ එහෙම තැනක අපි නෙවෙයි අපි දැන් අද වර්තමානයේ ඉන්නේ. එතකොට එහෙම අවස්ථාවක රටේ ආණ්ඩුවට එහෙම නැත්නම් මේ රාජ්‍ය කරවන්න පත්වෙන රජය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්ව ගන්න ඕන විදිහ සාමාන්‍ය ජනතාවට පැහැදිලි කරලා දෙන්නකො. නැත්නම් අපි දන්නේ ඒගොල්ලෝ කියන දේ විතරයි.
නෑ මෙහෙමයි. මම ඇත්තටම මේ ගැන ලිපියක් ලිව්වා මීට ටික දවසකට කලින්. මොකද දැන් මම ඔය ඉන්දියාවත් එක්ක ගනුදෙනු වල ඒ සාකච්ඡාවල සක්‍රීයව හිටපු පුද්ගලෙක්. මම ඒක කවදාවත් වසන් කළා නෑ. මම ඒ අර ඔය මොකක්ද කියන්නේ විස්තීර්ණ වෙළඳ කිවිසුම සම්බන්ධව අර එහෙම ඒ සාකච්ඡාවල කටයුතු කරපු පුද්ගලෙක්. මගේ දැන් තියෙන මතයක් ඒ විදිහේ විස්තීර්ණ ඒ කියන්නේ කොම්ප්‍රිහෙන්සිව් agreements සියලුම දේව ආවරණය වෙන agreement අසං කරන්න බෑ කියලා. ඒ වෙනුවට මම හිතනවා අපි අපේ නායකයෝ අපිට හඳුන්වා දෙන්න ඕනේ අපිට දෙන්න ඕනේ රාමුවක් මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න. ඒ රාමුව අන්තර් ඉන්ටර්ඩිපෙන්ඩන්සි කියන එක. අපි අන්තර් රඳා පැවැත්ම කියන සංකල්පය අපේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. අන්තර් රඳා පැවැත්ම කියලා කියන්නේ අපි මොකක් හරි මෙතන අපි හානියක් කරොත් ඒගොල්ලන්ට රිදෙනවා. ඒගොල්ලෝ මොන හරි කරොත් අපිට රිදෙනවා. මේක ඒක පාර්ශ්වික රඳා පැවැත්මක් නෙමෙයි. ද්විපාර්ශ්වික රඳා පැවැත්මක්. ආයිසරයක් අපි ගියොත් අපි ඒ පාර දැන් අර ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙලා විවාහත් වෙලා. ඒ දෙන්න මේ විවාහය කඩාගත්තොත් දෙගොල්ලටම රිදෙනවා. ඒගොල්ලෝ අතර තියෙන අන්තර් රඳා පැවැත්මක්. හරි? කඩා ගන්න පුළුවන්. දික්කසාද වීමේ හැකියාව තියෙනවා. නමුත් එතකොට එක්කෙනෙක්ට විතරක් නෙමෙයි හානියක් වෙන්නේ. විශේෂයෙන් නවීන විවාහයක් නම් ඉස්සර කාලේ විවාහවල නම් ඉතින් ගෑණිට තමයි මේකේ බර වැඩිපුර වැටෙන්නේ. නමුත් දැන් ඉතින් හොඳ එයාටත් අධ්‍යාපනයක් තියෙනවා නම් එයාටත් ජොබ් එකක් තියෙනවා නම් ආදායමක් තියෙනවා නම් දෙගොල්ලටම තනියම ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒක වඩා අසතුටුදායක තත්ත්වයක්. දෙගොල්ලටම හානි වෙනවා. ඒක එක්කෙනෙක් අනිත් අය මත රඳා පැවතිලාම නැහැ. අන්න ඒකට තමයි අපි යන්න ඕනේ. මම ඒකට හොඳ උදාහරණයක් දෙනවා. භූටානයේ කියන්නේ ලක්ෂ 7ක විතර පොඩි රාජධානියක්. ඒක මුළු ජනගහනයම මේ කොළඹ තරම විතරයි ඇති. හරි. ඒක බෞද්ධ රටක්. මම බොහොම ආදරය කරනවා. මගේ ශිෂ්‍යයෝ ඉන්නවා. මම ඒ යන රටක්. ඒ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය විදුලිය විකිණීම. හරි? මං වෙලොට කියනවා උඹලා කරන්නේ විදුලිය විකිණීම නෙමෙයි උඹලා කරන්නේ ගුරුත්වය විකිණීම කියලා. හරි? ගුරුත්වාකර්ෂණය විකිණීම කියලා. මොකෝ අර හිමාලයෙන් එනවා වතුර කඩාගෙන එනවා පල්ලෙහාට. ඉන්දියාවෙන් ණය අරගෙන හෝ ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඉන්දියන් කාර්යෝ ඇවිල්ලා ඇලවේලි හදනවා. ජෙනරේටර් හදනවා. දැන් මේ පොඩි ඒවා නෙමෙයි. ඒ කියන්නේ 100 මෙගාවොට් 1000 මෙගාවොට්ස් 2000 මෙගාවොට්ස් මේවා ලංකාවේ නැහැ මේ වගේ ප්ලාන්ට්ස්. හරි? විශාල විදුලි ජනන පද්ධති හදනවා. හදලා වයර් ඇදලා මේවා පටවනවා ඉන්දියාවට. මේවයි එතකොට 70%ක් මේගොල්ලන්ගේ ආදායම මුළු රටේම අපනයන ආදායම විදුලි බලයෙන්. විදුලි බලය විකුණලා තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒකත් ඉන්දියාවට විතරක් දීලා. ඉන්දියාවට විතරයි. ආණ්ඩුවේ බජට් බැලුවොත් මම මේ ආණ්ඩුවට උපදේශකයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ බජට් බැලුවොත් ආණ්ඩුවට ආදායමක් නැහැ. ආණ්ඩුව හොම්බෙන් තමයි ওই ආදායම නැති වුණා. හරි? එහෙම වෙලත් ඉන්දියාවත් එක්ක ඝර්ෂණ නැතුව නෙමෙයි ඝර්ෂණ තියෙන අවස්ථා තියෙනවා. නමුත් විදුලි බලයට දෙගොල්ලම අත ගහන්නේ නැහැ. මේගොල්ලෝ තර්ජනය කරන්නේ නැහැ උඹලා අපිට හරියට සලකන හැටි හොඳ නැහැ. අපි විදුලි බලය නොදී ඉන්නවා කියලා. එහෙම කියන්නෙත් නැහැ. කියන්න බෑනේ. තමන්ගේ ආදායම 70%ක් නැති වෙලා යනවා එහෙම කිව්වහම. හරි? අර ජෙනරේටර් ඕෆ් කරාම ඉතින් වතුර ගලාගෙන යයි. ජෙනරේටර් කරකෙන්නේ නැති වෙයි. විදුලි බලය උත්පාදනය නොවේ. නමුත් ඒතර ආදායමක් නැහැ. ඉන්දියාව කියන්නෙත් නැහැ උඹලා විදුලි බලය අපි ගන්නෙ නැහැ කියලා. මොකද එහෙම නොගත්තොත් බටහිර බෙන්ගාලයේ, බීහාරයේ, ඔරිස්සාවේ ලයිට් නැති වෙනවා. උන් කරවලේ. හරි? ඉතින් ඕකට තමයි අන්තර් සම්බන්ධ රඳා පැවැත්ම කියලා කියන්නේ. දෙගොල්ලටම ඒ සම්බන්ධතාවය කඩා ගැනීම වේදනා සහගතයි. දෙගොල්ලට. සමමිතිකව. එකක් පොඩි එකක් ලක්ෂ නෙමෙයි. ඔව් මිලියනයට අඩුයි. හරි 700,000 ලක්ෂ 7ක. අනිත් එක බිලියන 1.3. ඒ කියන්නේ හිතන්න බෑ ඒ අසමමිතතාවය. අපේ තියෙන 1:50 අනුපාතය අරක 1:50 නෙමෙයි 1 මොකක්ද ඒක අනුපාතයක්. හරි? එහෙම වෙලත් ඒක පවත්වාගෙන යනවා. ඝර්ෂණ නැතුව නෙමෙයි. ඒ දුෂ්කර අවස්ථා එනවා. නමුත් අර එකට අත ගහන්නේ නැහැ. එතකොට අපේ වරායත් එක්ක තියෙන්නේ toy වගේ සම්බන්ධයක්. අපි වරාය අනාගත්තොත්
ඉන්දියාවට අනිවාර්යෙන් පාඩුයි. නමුත් අපිටත් පාඩුයි. අපිටත් හුඟක් රිදෙනවා. ඒකයි මං කියන්නේ මේ වරාය කරගන්න ඕන කියලා. මොකද මේක අන්තර් රඳා පැවැත්මේ ප්‍රතිමූර්තියක් තමයි අපේ වරාය. දෙගොල්ලම අවශ්‍යයි. ඒ ඔබතුමා එහෙම කියන කාරණාව අර ඉන්දියාවේ බහලුම් වැඩි ප්‍රමාණයක් ලංකාවේ තියෙන නිසා. ඒතර ඕකමද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධවත් වෙන්නේ? ඒක වෙනස් ප්‍රශ්නයක්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය කියන්නේ කවදාවත් පාවිච්චි කරපු නැද්ද යන්නේ? ඒ කියන්නේ කවුරුත් කිසිම කෙනෙක් කවදාවත් පාවිච්චි කරපු නැද්ද තෙල් ටැංකිය? ටැංකි පමණයි. ඔව් ඒක කැලේ තියෙන්නේ. ඒක කොටින්ම දැන් අලුතෙන් පාවිච්චි කරන්න සෑහෙන මිලියන ගණන් වියදම් කරන්න වෙනවා ඒවා හදන්න. මේක මේ දෙවෙනි ලෝක මහායුද්ධයේ යුද්ධේ පළවෙනි අවුරුද්දේ හරි ඊට කලින් අවුරුද්දේ හදපු දෙයක්. හරි? ඒකටවත් පාවිච්චි කරේ නැහැ. තෙල් පිරෙව්වේ නැහැ ඒවට. ඒවා එකකට අර ජපන් කාරයෙක් ඇවිල්ලා උගේ ප්ලේන් එක දාලා ඒක විනාශ කරලා දැම්මා. ඒ අරන්නේ අනිත් ඒවා කැලේ තියෙන්නේ. යම් ප්‍රමාණයක් අර මනුෂ්‍ය වාසයට සමීප කොටසේ ඒක ඔය ඉන්දියන් කාර්යෝ සල්ලිටයක් වේදන් කරලා තෙල් ටිකක් පුරවලා තියෙනවා. නමුත් ඒ 10ක් 15ක් වගේ පොඩි ගානක්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක වෙලා තියෙන අපි ඒකේ ප්‍රයෝජනේ අරන් නැහැ. මේක වෙලා තියෙන්නේ මේ කොළඹ භූගෝලීය පිහිටීම. දැන් මම කතා කරන්නේ 2010 මැතිවරණ ප්‍රකාශයේ මහින්ද චින්තනයේ තිබ්බේ දේවල්. මොකද්ද තිබ්බේ? නාවික කේන්ද්‍රයක් කරනවා. කේන්ද්‍රය කියන අදහස මොකද්ද? කේන්ද්‍රය. කේන්ද්‍රයක් වෙන්න පුළුවන්ද ලෝකයෙන් වියුක්ත වෙච්ච දෙයකට? නෑ. කේන්ද්‍රයක් කියලා කියන්නේ යම් දේවල් එනවා යම් දේවල් යනවා. හබ් කියන සංකල්ප. හරි? හබ් කියන එක කල්පනා කරනකොට මේ බයිසිකල් රෝදයක් ගැන කල්පනා කරනවා. බයිසිකල් රෝදේ හබ් එකක් කියලා දෙයක් තියෙනවානේ මැද. මැද. එතන මෙහෙන් එනවා මෙහෙන් යනවා. ඒ මුළු රෝදම ගැන කල්පනා කරන්න ඕනේ. අර හබ් එක අර මැද කැල්ල විතරක් ගැන කතා කරාම බයිසිකල් රෝදේ ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඒකත් එක්ක මොනව කරන්නද? අර මුළු රෝදෙම තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඒතර මුළු ඉන්දියන් සාගරයේම හබ් එකක් මේක මීට වැඩිය විශිෂ්ට හබ්යක් වෙන්න පුළුවන්. නමුත් මේක එක්තරා විදිහක ප්‍රාථමික හබ් එකක්. කේන්ද්‍රයක් වෙලා තියෙනවා. දැන් අර තිබ්බනේ හබ් පහක් ගැන, කේන්ද්‍ර පහක් ගැන. නාවික, ගුවන්, වාණිජ්‍ය, බලශක්ති ඔහොම කියලා තිබ්බා. හරි? ඒතර ඒ වයින් මේ වෙලා තියෙන සාර්ථකව තියෙන්නේ මේක. මේ නාවිකයක. ඉතින් දෙයියනේ මේක බලාගමුකෝ, මේක පෝෂණය කරමුකෝ, මේක ආරක්ෂා කරමු, මේක ඉස්සරහට ගෙනියමු. ඒ වෙනුවට මේක කඩා බිඳලා විනාශ කළා දාන්නේ ඇයි? අන්න ඒකයි මගේ ප්‍රශ්නේ. අවසාන විනාඩි කිහිපයට ළඟා වෙමින් ඉන්න නිසා මම ඊටාම දැන් ඔබතුමා කියපු තැනින්ම තනකට යන්නම් වෙනස් කාරණාවකට මතු කරන්න යන්නේ නැතිව. ඒ තමයි දැන් අර මම මුලින් උත්හනවනේ රාජතාන්ත්‍රික සම්බන්ධතා තියාගන්න බැරිද දේවල් හා සම්බන්ධ මේ විවිධ ස්ථාන භූමි ප්‍රදේශයන් එතකොට අපිට තියෙන සම්පත් දැන් ඔබතුමාක භාවිතාවත් කරන්න නැතුව අපි ගාව තියාගෙන ඉන්න කාටවත් ඉන්වෙස්ට් කරන්න දෙන්නෙත් නැති එහෙමත් තැන් අපේ තියෙනවා. චීනයට ඇවිල්ලා සමහර භූමි ප්‍රදේශයන් වල වගා කරන්න එහෙම නැත්නම් ඔවුන්ගේ කම්ප්ලෙක්ස් හදාන ඉන්ඩස්ට්‍රි කම්ප්ලෙක්ස් හදාන ඉඩ දීලා තියෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ විශේෂයෙන්. එතකොට ඒ වගේ දේවල් කරන්න ඉඩ දීම බොහෝ දෙනා විවේචනාත්මකව දකිනවානේ සම්රජීව මහත්මයා. දැන් මේක අපිට සාධාරණීකරණය කරන්නත් බෑ නොකරත් බෑ. එතකොට අපි කියන්නේ අපේ රටේ බොහෝ තැන්වල වැඩ කරන්න පටන් ගන්න විදේශිකයින්. ඔවුන්ට අපි 99 අවුරුදු හෝ ඊට එහා හෝ බදු දීලා අපි 40%ක් විතර තියාගෙන උන්ට 60%ක් විතර දීලා අපි මේ කරගන්නේ අපේ රටේ තියෙන දේවල් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් එක පැත්තක තියලා කාටවත් බාර දීලා බලන් ඉන්න එක නෙවෙයිද? අපිට ඔක පුළුල්ව කතා කරත හැකි. ඒ කියන්නේ ඇයි අපි ඇඟලුම් කර්මහල් සියල්ලම අපිම නොකරන්නේ? සෝන් එකේ තියෙන ඇඟලුම් කර්මහල් මතකනේ එක්තරා කාලයක කොරියන් කාරයෝ හිටියා. ජපාන් ආයෝජකයෝ හිටියා. දැන් මෙතනදී අපි ඉස්සලා තේරුම් ගන්න ඕනේ ආයෝජනයේ තියෙනවා කොටස් තුනක්. ආයෝජනය කියන්නේ හුදෙක් මුදල් වලට නෙමෙයි. මුදල්, වෙළඳපොළ ප්‍රවේශය, තාක්ෂණික දැනුම සහ අලුත් දේවල් කිරීමේ නවෝත්පාදන හැකියාවන්. ඒ තුනම. ඒක තුලින් ඒ තුනම සඳහා තමයි ආයෝජන ගන්න. ඊට අමතරව අපිට කිය හැකි අපිට ඒව කරන්න පුළුවන්. ඒ තුනම ගත හැකි ආයෝජනයක් නැතුව. දැන් අපි ගමු ලංකාවේ හුඟක් අය අහලා ඇති එමිරේට්ස් කියලා තියෙනවා හොඳ ගුවන් සේවයක්. බොහොම ප්‍රසිද්ධ ගුවන් සේවයක්. ඔය එමිරේට්ස් එකේ කවුද මෙහෙයුම් කරුවෝ? කවුද කළමනාකරුවෝ? කවුද ඔක
මීට අවුරුදු 50කට කලින් තිබ්බ ගුවන් සේවයක් නෙමෙයි. ලෝකයේ අද වැදගත්ම ගුවන් සේවයක්. ඒක හැදුවේ බ්‍රිතාන්‍ය කට්ටිය. ඒගොල්ලන්ට පඩි ගෙවලා විශාල පඩි ගෙවලා ඒගොල්ලන්ව බන්ධගත්තා. ඒකේ ගුවන් සේවයේ පයිලට්ලා ඇතුලේ මැදිරිය ඇතුලේ ඉන්න. ඒගොල්ලෝ රටවල් 50කින් 60කින් බන්ධගත්ත කට්ටිය. වැඩි වැටුප් දීලා. ඉතින් අපිටත් බැරි කමක් නෑ ඇත්තටම. ඉතින් අපේම ගුවන් සේවයක් කරන්න ඒ විදිහට අපි කරලා තියෙනවානේ හොඳට ගුවන් සේවයක්. හරි. ඉතින් ඒ තමන්ගේ තියෙන සල්ලි ආයෝජනය කරලා තියෙන. හරි. ඉතින් එතෙන්දී අපිට කියද හැකි එතෙන්දී පවා එතනින් අර අයිතිය කියන එක තියෙද 100%ක් මේක අයිති ඩුබයි රාජ්‍යයට. නමුත් බැලුමට ඔක්කොම විදේශිකයෝ තමයි මේක රන් කරන්නේ. හරි. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක තියෙන්නේ එහෙම කරාම සමාගම පාඩු වෙනකොට පාඩු දරන්න ඕනේ එමීර් රාජ්‍ය මේ එමීර්තුමා. ඩුබයි රාජ්‍ය තමයි පාඩුව දරන්න ඕනේ. අවදානමේ තියෙන තව ප්‍රධාන අංගයක් තමයි මේ ගන්න හදන්නේ. ණය අරගෙන හෝ තමන්ගේ මුදලින් කරොත් සියලුම පාඩුද සියලුම ලාභද ඔබගේම වේ. ආයෝජන වලින් කරොත් අපි කරන්නේ අවදානම බෙදා ගන්න. හොඳ කාලෙට හොඳයි අපි ලාභ බෙදා ගන්නවා. ලාභ කාලෙට අපිට ගෙවීම් කරන්න ඕනේ නැහැ. අපි පාඩුත් බෙදා ගන්නවා. ඔන්න ඕකයි වෙනස. ඉතින් අපිට දැන් මෙතන වෙලා තියෙන්නේ අපිට මේ තනි තීරණ ගන්න බෑ වරායේ බහලුම් සම්බන්ධයෙන් විශේෂයෙන්. වරායවන් ගැන තනි තීරණ ගන්න බෑ. හේතුව මේක පාලනය කරන්නේ ලෝකයේ තියෙන ජාත්‍යන්තර නැව් සමාගම්. ඒ නැව් සමාගම් අද ඉන්නවා සන්දාන 3කට එකතු වෙලා. සියලුම නැව්. ඔය බහලුම් හසුරුවන නැව් සමාගම් තියෙනවා. ඒ අය කිව්වහම ඒ අයට යම්කිසි අයිතියක් ඕන කියලා ඒක දෙන්න ඕනේ. සිංගප්පූරු එක වෙලාවක ඒගොල්ලොත් එක තර්ක කරලා දෙන්න බෑ කියලා කිව්වහම ඒගොල්ලෝ ගියා මලේසියාවේ වරායට. ඊට පස්සේ සිංගප්පූරුවට හුලා. සිංගප්පූරුව කිව්වා අනේ ඇවිල්ලා අපි ටිකක් කතා කරමු කියලා උන් ආපහු ගෙන්න ගත්තා මෙහාට. ඉතින් ඒ වගේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් මැද තමයි මේවා තියෙන්නේ. හරි? එතන මම හිතන හැටියට අනිවාර්යෙන් අර සාධක සියල්ලම අනුව පාඩුව සහ ලාභය බෙදා ගැනීම, අවදානම බෙදා ගැනීම, මුදල් ආයෝජනයට මුදල් ලබා ගැනීම, වෙළඳ සම්බන්ධතා, ඒ කියන්නේ බිස්නස් කෙනලා දෙන එක, තාක්ෂණික දැනුම, ඒකත් අපි නොකිය බෑනේ මේක. අරකේ කී දෙනෙක් වැඩ කරනවද ජය ටර්මිනල් එකේ? 10000ක්. ඉන්න ඕනේ කීයද? ඊට වැඩිය බහලුම් හසුරුවන අනිත් ඒවා 10000ක් ඉන්නවද? නැහැ. ඒ කියන්නේ මොකද්ද අපි කියන්නේ කාර්යක්ෂමතාවය ගැන. ඔය තරම් දක්ෂයි කියලා කියන අය. හැබැයි මම අනිත් පැත්තෙන් කියනවා එඩ්කන්ස්පෙන්ස් සමාගම ඔය කලින් චීනෙත් එක්ක බිඩ් කරපු එඩ්කන්ස්පෙන්ස් සමාගම ඒගොල්ලෝ ෆීජි රටේ පොඩි වරායක් කළමනාකරණය කරමින් හිටියා. දැන් තාමත් කරනවා ඇති බොහෝ දුරට. මම ෆීජි වල කතා කරනකොට ඒ හැමතුමත් එක්ක කතා කරනකොට මට කිව්වා ඔයා ලංකාවේ නේද? බලන්නකෝ අපේ වරාය කරන්නේ ඕගොල්ලන් කට්ටියනේ. බැරි නම් ඒ මුළු වරායම කළමනාකරණය කරා මේ වගේ. පිටින් ඇවිල්ලා ඒකේ දීර්ඝකාලීන බද්දක් අරගෙන එහි රන් කරන්නේ අපේ ඒඩ් කන්ස්පෙන්ස් සමාගම. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට බෑ කියලා නෙමෙයි මං කියන්නේ. නමුත් මේ රාජ්‍ය ව්‍යවසාය ව්‍යුහය ඇතුලේ අපිට කාර්යක්ෂමව ඒවා කරන්න බෑ කියලා තමයි මං කියන්නේ. ඒ කියන්නේ දැනට අපේ පවත්වාගෙන යන යාන්ත්‍රණයන් අකාර්යක්ෂමයි කියන එකයි ඔය අනිත් පැත්තට කියන්නේ. එහෙමද? අපි වරාය ගැනම කියමු. ඔව්. නමුත් දැන් මේ වරාය වෘත්තීය සමිති ටිකනේ දැන් මේ වෙලාවේ හිටියේ. ඔවුන් ඇතුළුව දේශපාලන කණ්ඩායම් ගණනාවකුත් එකතු වෙලා හිටියා. ඒකට ඔවුන් කියපු කාරණාව තමයි අපිට මේක කරන්න පුළුවන්. අපි අනිවාර්යෙන් මේක ලාභ ලබන තැනට ගේන. ඒ ලාභෙන් අපිට මේ ගන්න මොකක් හරි ලෝකල් ලෝන් එකක් ණයක් අපිට ගෙවලා ඉවර කරන්නත් පුළුවන්. එච්චර විශ්වාසයෙන් කියද්දි ඒක පිළිගන්න ඉතින් ඔය හරි මම පිළිගන්නේ නැහැ ඒක. මම පිළිගන්නේ නැහැ ඒක. මොකද හේතුව ඒ අරගොල්ලොත් එක්ක බිස්නස් කරන්නේ දැන් නැවක් කිව්වම නැව මේ වරාය අඩු ගන්න අඩු වශයෙන් වරායවල් දෙකකනේ බිස්නස් කරන්නේ. බොහෝ දුරට වරායවල් දෙකකනේ වරාය පද්ධතියක. ඒ ජාලයකට මේ බිස්නස් කරන්නේ. එතකොට එහෙ දෙන ඩිස්කවුන්ට් අරව මේවා අනුව තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ කොතනටද යන්නේ කියලා. දැන් අපි සරලව ගත්තොත් ලංකාවේ තියෙනවා යම්කිසි නිල අය කිරීම පද්ධතියක්. වරාය අධිකාරියෙන් මෙහෙවන. නමුත් අර අනිත් සමාගම් ඔක්කොම ඩිස්කවුන්ට් දෙනවා. ඒක නවත්තන්න බෑ මේගොල්ලන්ට. ඩිස්කවුන්ට් දෙන්නේ ලංකාවේ නෙමෙයි වෙන කොහේ හරි දෙන්නේ ඩිස්කවුන්ට්. ලංකාවට ආවටත් එක්ක ඒගොල්ලන්ට ඩිස්කවුන්ට් දෙනවා. ඉතින් ලංකාවේ අය කොහොමද ඩිස්කවුන්ට් දෙන්නේ? ඒගොල්ලන්ට වෙන කොහෙවත් නැහැනේ. ඉතින් ඕක තමයි වෙන්නේ යන ප්‍රශ්නේ.
හොම්බෙන් එන ගණ්ඩ යන්න ඔය. අරගොල්ලත් එක තරක් කරන්න ගිහලා දැන් ඉතින් චීන වරාය චීන ටර්මිනල් බහලු මේකක් තියෙනවනේ. අනිත් පැත්තේ SAGT එක තියෙනවනේ, CICT එක තියෙනවා, SAGT එක තියෙනවා. නෛතික ගිවිසුමක් යටතේ මෙතන තියෙන මේ ජැටි තුනෙන් දෙකක් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් වලින් කළ යුතුයි කියලා අපි නෛතික ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා දිය කඩනේ ගන්නකොට. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒක කඩන්න බෑ දැන්. එතකොට එකක් අනිවාර්යෙන් එතකොට තුනක් විදේශීය සම්බන්ධතාවයක් ඇතුව කරන්න යනවා. එතකොට තුනක් විදේශීය එක්ක කරනවා. එකක් හරි ජයයක දැන් ජයයක දැන් අපි ගැන කතා කරලා වැඩක් නැහැ නේ. ජයයකේ ආදායමක් නැහැ නේ එච්චර. තියෙන ඔක්කොම පඩි වලටනේ යන්නේ. ඉතින් අනිත් එකෙනුත් ඉතින් ඕක තමයි වෙන්නේ. ඔක්කොම යයි පඩි වලට. පැහැදිලි කරලා දුන්නා එතුමා. එතනින් එහාට මම හිතන විවරණ යන අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. දැන් ඒ වරාය හා සම්බන්ධ කාරණාත් එක්ක අපි ගොඩක් කතා කරේ. දැන් මෙතනින් තමයි මේ ඉන්දියාව හා සම්බන්ධව මම දැන් අපිට ඔය කාලිංග මාගයි පරිප්පු ප්‍රශ්නේ ඊළඟට අපිට නැගෙනහිර ජැටිය මතක තියෙන්නේ. ඒ විදිහට තමයි මේ රටාව ගියේ. දැන් එතනින් පටන් ගත්තාන් පස්සේ සිද්ධ වෙන හැම දෙයක්ම අපි ඉන්දියාවටම චෝදනා කරමින් ඉන්නවා. එකක් තමයි පේන්න තිබුණේ. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නම්. රටේ දේශපාලන පක්ෂ විවිධ අවස්ථාවල ආණ්ඩු බලය ලබා ගන්නවා. ඔවුන් විපක්ෂයට යනවා. ඒ අවස්ථාවලට අපි කියනවා රටට ජාතික ප්‍රතිපත්ති නැහැ කියලා. අධ්‍යාපනයට නැහැ, සෞඛ්‍යයට නැහැ. අපි අදට මේ කතා කරන මොහොතට අපිට එහෙම ඒවා නැහැ. විදේශ ප්‍රතිපත්ති එහෙම ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන්ද? මගේ අන්තිම ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවද නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන මම ලිපියල් ලියන්න කල්පනා කරගෙන ඉන්නවා. අපේ විදේශ ප්‍රතිපත්තියේ මූලික වශයෙන් 2015 වෙනකම් උනේ ජිනීවා වල ඡන්දය කොහොමද එයා පැත්තට මෙහා පැත්තට හසුරුව ගන්න. 2015 පස්සෙත් කේන්ද්‍රීය ප්‍රශ්න උනේ ඒක. ඒ කියන්නේ කළමනාකරණය කරන්න හැටි වෙනස්. නමුත් අපිට විරුද්ධ චෝදනා අයින් කරවගන්නේ කොහොමද? ඕක මදි. රටක විදේශ ප්‍රතිපත්තියට. ඕක මදි. ඊට වැඩිය බොහොම හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් සිංගප්පූරුව ගත්තොත්. මම දන්න හුඟක් කැමති නැහැ සිංගප්පූරුව ගැන විවේචනය ගැන කතා කරනවා. නමුත් සිංගප්පූරුවට ඒගොල්ලෝ පාවිච්චි කරේ ලිටල් රෙඩ් ඩොට් කියලා සංකල්පයක්. ඒගොල්ලෝ තේරුම් ගත්තා ඒගොල්ලෝ හිටියේ බොහොම ලොකු රටවල් දෙකක් මැද. එක පැත්තකින් මලයාසියාව ඒගොල්ලෝ ළඟදී දික්කසාද වුණා. ඒගොල්ලෝ 961 විතර එකට ඉඳලා වෙන් වුණා. මලයාසියාවෙන් දික්කසාද වුණා. ඒතකොට හතුරුකමක් එතන තියෙනවා යම් ප්‍රමාණයක. අනිත් පැත්තෙන් සුකර්ණෝ මහත්තයා මේගොල්ලන්ට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කළා තිබ්බා. අර මහත් දැවැන්ත ඉන්දුනීසියාව. ඉතින් ඒගොල්ලෝ විශේෂ අවධානයක් යොමු කරා තමන්ගේ ජාත්‍යන්තර සම්බන්ධකම් වලට. ඒගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්තියේ ඒක තමයි හොඳම මිනිස්සු ඉන්නේ, හොඳම අදහස් තියෙන්නේ. එතන තමයි ලංකාව වගේ රටක තියෙන්න ඕනේ. අපේ විදේශ ප්‍රතිපත්තියේ තමයි මම හිතන්නේ තීරණාත්මක දේ. මම මේ සරල දෙයක් කියන්න. අපි හුඟක් අය ඉතින් සතුටුයි යුද්ධ ඉවර වෙච්ච එක ගැන. නමුත් මම හිතන්නේ අපි ගෞරවයක් දෙන්නේ නැහැ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කොයිතරම් කේන්ද්‍රීය වුණාද කියලා යුද්ධ ඉවර කරන්න. ඒක ඉතාමත්ම ඒක දිහා බලලා ඒකේ දිනවකවානු ඇයි මැයි මාසේ 18 වෙනිදා ඒ යුද්ධ ඉවර වුණේ 18 වෙනිදා රාත්‍රියේ. ඇයි එදා ඉවර වුණේ? තමිල්නාඩුවේ ඡන්ද පෙට්ටි වලට ගියයින් පස්සේ නේද යුද්ධ ඉවර වුණේ. කවුරු හරි ගණන් හදලා බලන්න ඕනේ. හරි? ඊට කලින් වුණා නම් ඡන්ද දාන්න කලින් තමයි යුද්ධ ඉවර වෙන්නේ. ඇයි අන්තිම කාලේ නිකන් බලාගෙන හිටියේ? ඒව ඔක්කොම කළමනාකරණය කරා පුද්ගලයෝ 3 දෙනෙක්. ලංකාවේ පැත්තේ. ලලිත් වීරතුංග මහත්තයයි, බැසිල් රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයයි. ඔය 3 දෙනා තමයි ලංකාවේ විශිෂ්ටතම විදේශ ප්‍රතිපත්ති රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයේ නියම වූ 3 දෙනා. අනිත් පැත්තෙන් ප්‍රණබ් මුඛර්ජී මහත්මයයි, වී.කේ. සිං මහත්මයයි, ශිවශංකර් මෙනන් ඒ පැත්තේ 3 දෙනෙක් හිටියා. වී.කේ. සිං නෙමෙයි මම හිතන්නේ. වී.කේ. සිං නෙමෙයි නාරායනන් මහත්මයා. හරි. ඉතින් ඕවා තුලින් ජීවිත කීයක් බේරගත්තද? ජයග්‍රහණ කොච්චරක් ලබා ගත්තද? ඒවට මිලවලින් වටිනා කරන්න කියන්න බැරි දේවල් රාජ්‍යතාන්ත්‍රික වැඩ වලින් කරත හැකියි. ඇයි අපි ඒවා අතහැරලා දාලා තියෙන්නේ? ඒකයි මගේ කනගාටුව. චීනය එක්ක, ඉන්දියාව එක්ක මේ සියලුම දේවල් මම කියන්නේ මේ එක්කෙනෙක්ගේ වරදක් කියලා. අර සී ජින්පින් ජනාධිපතිතුමා මෙහෙ ආවනේ. ඇවිල්ලා අස්සම් කරානේ අර වරාය ගැන ගිවිසුමක්. එහෙම වෙලා තියෙද්දි ඒක ප්‍රශ්න කරපු එක හරිද එක්සත් ජාතික පක්ෂය?
බලයට ආපු හැටිය. ඒක වැරදිනේ. ඒක නිකන් කම්මුලට ගැහිමක් වගේනේ. මම ඒ දවස්වල චීන තානාපතිතුමා එක්ක එහෙම කතා කරා. ඒගොල්ලෝ හරි වේදනාවෙන් කතා කරේ. අපිට මෙහෙම සලකන්නේ ඇයි කියලා. ඒක එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. රාජ්‍ය තාන්ත්‍රික සම්මන්තාල ඒ වගේ එහෙම ලොක්කාවෙන් පස්සේ ලොක්කා ඇවිල්ලා අතට දීලා අස්සම් කරයින් පස්සේ කවුරුත් ඒව නවත්තන්නේ නැහැ. එහෙම කරා ඒ ආණ්ඩුව. මේ 2015 ආණ්ඩුව. ඒක වැරදි. දැන් කරන දේවලුත් වැරදි. මේ අස්සම් කරපු ගිවිසුම්. තුලනය කියන එක පවත්වා ගැනීමට තමයි අවසානයේ අපි ඇවිල්ලා නැවතුනේ. මම ඊටාම ගෞරවයෙන් ඔබතුමන්ට ස්තුති පූර්වකව ගෞරවය ලබා දෙනවා. මොකද තේරෙන්නේ නැති දේවල් අපිට තේරෙන හැටියට කතා කරන්න ගියාම අර මේ රටවල් අතර ඇති වෙන ප්‍රශ්න වගේම තමයි වෙන පාර්ශව අතරත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා රට ඇතුලේ ජීවත් වෙන අපි බොහොම විවෘතව මේක දකින්න ඕනේ. මේක කාගේවත් පැත්තකට බාර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි කියන එකයි මහාචාර්ය රොහන් සමරජීව මහතා අපිට කියලා දුන්නේ. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් පුද්ගලයින් කැඳවලා අපි මාතෘකාවලට ඔවුන්ගෙන් විවරණයන් ලබා ගන්න යන්නේ නිසා. The challenge අපි ලබන සතියේත් බ්‍රහස්පතින්දා හරියටම රාත්‍රියට මුණ ගැහෙමු. කතා කරන්න තවත් මේ වගේම රට මුහුණ දෙන අභියෝගයක්. නමුත් විවෘත. සුබ රාත්‍රී.